දේශන මාලාවේ අද දසවැන්න. ඉතින් මේ සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා පුස්තකාල සංගමය වෙනුවෙන් අපි සංකතන දේශන මාලාව සහ සම්බන්ධ වීම සඳහා අද සංකතන මැදිරියට පැමිණ සිටින සියලුම දෙනා ඊටම ආදරෙන් හා සාදරෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම ඔබ හැම දන්නවා අපි ගිය වසරේ නොවැම්බර් මාසයේ තමයි මේ සංකතන දේශන මාලාව ආරම්භ කළේ. අපේ අභිනව සභාපති වගේම අපේ තොරතුරු හා මහජන සම්බන්ධ වැඩසටහනක් විදියටයි අපි සංකතන දේශන මාලාව ගිය වසරේදී ආරම්භ කිරීමට යෙදුනේ. අපි දේශන මාලාව ආරම්භ කළේ 2020 නොවැම්බර් මාසයේ. සහ වෙන විට අපි සංකතන දේශන මාලාව සම්පූර්ණ කරමින් දසවැනි ලබා ගැනීමට ඊට මත්තෙන් මම කැමති අපේ සංකතන මාලාවල පළවෙනි සිට 9 වෙනි දක්වා ඉතාම ඉක්මනින් යම් අවබෝධයක් ලැබීමට අපි මේ දේශනාසයකකින් අරමුණු කළේ පුස්තකාලා විඥාපන විද්‍යාවට පරිබාහිර අර්ථ කරන්න සම්බන්ධ මොකද වරින් බාස්නේ කීයද කහගෙන මොනවද වගේ අපි නෑ එහෙම වෙන්නේ අපි දෙන්නන්නේ ડોક્ટર ඔයා කතා කරනවා පැහැදිලිව ඇහෙන්නේ නැහැ නේ. පැහැෙන්න ඔව් බයි කැඩි කැඩි ඇහෙන්නේ සිග්නල් වල ගැටලුවක් මොකක් හරි තියෙනවා ડોක්ටර්. එනවා කිව්වා දැන් ඒක ඇහුණා. ඉස්සෙල්ලා ගොඩාක් මේ වීක් තිබුණේ කටහඬ. සෝගනා මාඳුන තමයි සිංහොත් තවලකින් දැන් නම් දැන් හරිද ඔබ සැමට ඇහෙනවද අපිව? ඔව් ඇහෙනවා. රයිට් බොහොම ස්තුතියි. අපි එහෙමනම් මට හිතෙන්නේ සංඥාවල යම් දුර්වලතාවයක් තිබෙනවා. මේ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වෙලා තියෙන නිසා අපි වෙනත් ක්‍රමවේදයකින් තමයි මේ සිග්නල් ලබාගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් අපි වැඩි කාල වේලාවක් නොගෙන අද දවසේ අපි සංකතන දේශන මාලාවේ දසවැන්න සම්පූර්ණ කිරීම සඳහා සුවිශේෂී ආරාධිතයෙකුට ආරාධනා කර සිටියා. එතුමන් උන්වහන්සේ සම්බන්ධවයි මේ හැඳින්වීම මම සිද්ධ කරන්නේ. අද අපගේ සංකතන දේශන මාලාවේ මාතෘකාව බවට පත්වන්නේ ආරාමික පුස්තකාලයවල භාවිත ඓතිහාසික විමර්ශන ග්‍රන්ථ හඳුනා ගැනීම කියන මාතෘකාව යටතේ යම් සංකතනයක් සිදු කිරීමට ඒ සඳහා අපි ගෞරවපූර්වකව ආරාධනය කර සිටියා
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාව හා තුලනාත්මක අධ්‍යයන අංශයේ ආධුනික කතිකාචාර්ය එවැගේම රාජකීය පඬිත අපේ දෙමුන්නෑවේ උපාලි හිමිපාණන් වහන්සේට ඒ වගේම අපි සංකතන වැඩසටහන උන්වහන්සේ වෙත බාර කිරීමට මත්තෙන් උන්වහන්සේගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් උන්වහන්සේ ලබාගෙන තිබෙන උපාධි පිළිබඳව සුළු හැඳින්වීමක් කිරීමට මම අදහස් කරනවා. උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය මහනුවර අස්ගිරිය මහා විහාර මහා පිරිවෙනෙන් ආරම්භ කරලා රාජකීය පඬිත උපාධිය සමත් වීමට සමත් වුණා අවුරුදු 20 දී. ඒ වගේම බෞද්ධ අධ්‍යයනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය 2014 වර්ෂයේ ලබා ගනිමින් ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍ර උපාධිය ලබාගෙන ඉන් අනතුරුව විද්‍යාලයේම ආධුනික විදියටත් සහ කතිකාචාර්යවරයෙක් විදියට වසර 2ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි මේ වන විට භික්ෂු විශ්වවිද්‍යාලයේ ආධුනික කතිකාචාර්ය ධුරයේ වැඩ කටයුතු සිදු කරමින් සිටින්නේ. ඒ වගේම උන්වහන්සේ පුස්තකාල හා විඥාපන විද්‍යාව සම්බන්ධව දර්ශනපති උපාධිය හදාරමින් සිටින අවස්ථාවකයි අප උන්වහන්සේ වෙත මෙම සංකතන දේශනය සඳහා ආරාධනා කරනු ලැබුවේ. එසේනම් කාල වේලාවක් නොගෙන අපි උන්වහන්සේ වෙත යොමු. සියලු දෙනාම එම ආරාමික පුස්තකාලවල භාවිත ඓතිහාසික විමර්ශන ග්‍රන්ථ හඳුනා ගැනීම කියන මාතෘකාව යටතේ උන්වහන්සේගේ දේශනය සඳහා යොමු. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පළමුවෙන්ම බොහෝම ස්තුතිවන්ත වෙනවා මා පිළිබඳව විශේෂ හැඳින්වීමක් සිදු කිරීම පිළිබඳව රජරට විශ්වවිද්‍යාලයේහි ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ආචාර්ය එස්.කේ. ඉලංගරත්න මැතිතුන්ට ඒ වගේම ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ මගින් එහි තොරතුරු හා මහජන සම්බන්ධතා කමිටුව විසින් පවත්වාගෙන යනු ලබන සංකතන දේශන මාලාවට මාහට ආරාධනා කිරීම පිළිබඳවත් පළමුවෙන් මගේ කෘතඥතාවය පළ කරනවා. කාලය සහ මේ තියෙන තාක්ෂණික ගැටලුත් එක්ක කාලය මිඩංගු කරන්නේ නැතුව දේශනයට පත්වීමට මම අපේක්ෂා කරනවා. අද දේශනයේ මාතෘකාව හැටියට අපි යොදාගෙන සිටින්නේ ආරාමික පුස්තකාලයවල භාවිත ඓතිහාසික විමර්ශන ග්‍රන්ථ හඳුනා ගැනීම කියන මාතෘකාව. ඉතින් ඒ යටතේ විශේෂයෙන්ම මේ දේශනේ අරමුණ හැටියට මම ඉදිරිපත් කරගත්තේ ආරාමික පුස්තකාලයවල භාවිත ඓතිහාසික විමර්ශන ග්‍රන්ථ පිළිබඳව පුස්තකාල වෘත්තිකයන් සහ පුස්තකාල හා විඥාපන විද්‍යාවේදී සහ පුස්තකාල හා විඥාපන විද්‍යා ශිෂ්‍යයින් පිළිබඳව ඔවුන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීමට තමයි මේ දේශනයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මගේ අරමුණු කරගත්තේ. එහිදී අධ්‍යයන සීමා හැටියට එහෙම නැත්නම් මේ දේශනයේ සීමාවන් හැටියට ඉදිරිපත් කරගත්තා පුරාතන යුගයේ සිට මධ්‍යතන යුගයේ මුල් අවධිය දක්වා ලංකාවේ ආරාමික පුස්තකාලවල භාවිතා කරන ලද විමර්ශන ග්‍රන්ථ මොනවද කියන එක පිළිබඳව කතා කරන්න. වෙනත් විදිහකට කිව්වොත් අනුරාධපුර යුගයේ සිට දඹදිව යුගයේ දක්වා පමණයි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. සමහර උදාහරණ ඉන් එහා ගියපු කාලයකට ඉන් පසු කාලයකදී පසු කාලවල භාවිතා වෙච්ච ඇතැම් ග්‍රන්ථවල උදාහරණ මම පුරාගෙන තියෙනවා. ඉතින් ඒකත් මුල් අවස්ථාවේදීම මම සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ මූලාශ්‍රවල විෂය පරාසය පිළිබඳව කතා කරොත් සිංහල, පාලි හා සංස්කෘත කියන විෂයන් වලට පමණක් සීමා වෙන්නට මම කටයුතු කරන්නට යෙදුණා.
ඒ වගේම අපි ආරාමික පුස්තකාල කියලා ගත්තාම අපි දන්නවා මේ අවස්ථාවේදී මේ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න නැහැ. ආරාමික පුස්තකාලයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. මොකද මම කැමරා එක ඔෆ් කරනවා මෙහි තියෙන මේ තාක්ෂණික ප්‍රශ්නත් එක්ක. එතකොට ආරාමික පුස්තකාල පිළිබඳව අවධානයක් යොමු කරන්න කාලය මිඩම් කරන්න නැහැ. මොකද ආරාමික පුස්තකාල ගැන පොත්පත් ලියවිලා තියෙනවා. විශේෂයෙන්ම ආචාර්ය රණසිංහ මහත්මිය විසින් පුස්තකාල ලෝකයට දායාද කරලා තියෙන, පාඨක ලෝකයට දායාද කරලා තියෙන පොත ආශ්‍රයෙන් ආරාමික පුස්තකාල පිළිබඳව අවධානයක් අවබෝධයක් අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට එම පුස්තකාලවල පාවිච්චි කරපු විමර්ශන මූලාශ්‍ර පිළිබඳව තමයි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටත් මත්තෙන් මෙතන ඉන්නවා ඇති කියලා හිතනවා පුස්තකාල විද්‍යාව පිළිබඳව අධ්‍යයනයන් කරලා නැති පාඨක පිරිසක් ඉන්නවා වෙන්නට පුළුවන්. ඒ නිසා ඉස්සරලාම විමර්ශන මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දීමට කැමැති. ඉතාමත් සරලව සහ කෙටියෙන් පුස්තකාල හා විඥාපන විද්‍යා විශ්වකෝෂයට අනුව නම් විමර්ශන මූලාශ්‍රයක් කියන්නේ සුවිශේෂිත තොරතුරක් ලබා ගැනීමට පමණක් කියවිය යුතු එහෙත් එක දිගට නොකියවිය යුතු ග්‍රන්ථයක්. ඒ වගේම ඊළඟ හැඳින්වීමක් ගත්තොත් අර්ථකථනයක් ගත්තොත් ඒල්ලේ ශබ්දමාලාවට අනුව එහෙම නැත්නම් ඇමරිකානු පුස්තකාල සංගමයේ ශබ්දමාලාවට අනුව කියනවා යම් වින්දනයක් උදෙසා එක දිගටම නොකියවිය යුතු සුවිශේෂ තොරතුරක් දැනගැනීමට පමණක් භාවිත කළ යුතු ග්‍රන්ථ විශේෂයක් කියලා කියනවා විමර්ශන මූලාශ්‍රයක් කියලා. එතකොට පුස්තකාල විද්‍යාව ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා මේ මූලාශ්‍ර වර්ග මේ මම පහත් දක්වලා තියෙනවා. ග්‍රන්ථ නාමාවලි, ශබ්දකෝෂ, විශ්වකෝෂ, වාර්ෂික ග්‍රන්ථ, නියමාවලි, අපදාන ග්‍රන්ථ, අනුක්‍රමණිකා, මාලික ප්‍රකාශන, අත්පොත්, ආමාවලි මේ ආදී ග්‍රන්ථ. මෙතනදිත් මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති මෙතන ඉන්න අයගේ ශබ්දකෝෂ, විශ්වකෝෂ ඒ වගේම පාරිභාෂික ශබ්දමාලා වගේ ග්‍රන්ථයන් වලට එහෙමත් නැත්නම් මූලාශ්‍ර වලට. මොකද ඒ ශබ්දකෝෂ, විශ්වකෝෂ, පාරිභාෂික ශබ්දමාලාවල තියෙන ස්වરૂපය තමයි මේ අධ්‍යයනයේදී මට ආරාමික පුස්තකාලවල භාවිත කරන ලද විමර්ශන මූලාශ්‍ර ග්‍රන්ථ තුලින් දැක ගන්නට පුළුවන්කමක් ලැබුණා. එතකොට ඒ ඔස්සේ මෙම නිර්ණායකයන් ඔස්සේ එහෙමත් නැත්නම් මෙම පුස්තකාල හා විඥාපන විද්‍යා විශ්වකෝෂයට අනුව සහ ඒල්ලේ ශබ්දමාලාවට අනුව කියලා තියෙන මේ කියමනට අනුව මේ අර්ථකථනයට අනුව බලනකොට අපිට ආරාමික පුස්තකාලවල මෙන්න මේ කියන ග්‍රන්ථ ටික හඳුනා ගන්න පුළුවන් විමර්ශන ග්‍රන්ථ හැටියට. මෙහිදී ආරාමික පුස්තකාලවල භාවිත ඓතිහාසික විමර්ශන ග්‍රන්ථ කියලා මම දාලා තියෙන්නේ. විමර්ශන මූලාශ්‍ර කියන වචනේ පාවිච්චි කරේ නැහැ. මොකද විමර්ශන මූලාශ්‍ර කියලා කියන්නේ රෙෆරන්ස් සෝසස් වලට පුස්තකාල විද්‍යාවට අනුව දීලා තියෙන පාරිභාෂික શબ્දය. එතකොට ඒක කෙලිම මම මෙතනදී භාවිතා කරන්න ටිකක් මැලිකමක් දැක්වුවා. මොකද මේ පිළිබඳව පොදු පිළිගැනීමක් මේ වන විට ඇති වෙලා නැති නිසා. නමුත් ඒ පිළිගැනීම ඇති කර ගැනීමටත් අපි උනන්දු විය යුතුයි. ඒ අනුව මේ විමර්ශන ග්‍රන්ථ හැටියට ඉදිරිපත් කරගත්තේ හඳුනාගත්තේ අට කතා. එහෙමත් නැත්නම් සිංහලෙන් අපි කියනවා අටුවා. ඒ වගේම ටීකා, ටිප්පණි, ගැටපද, සන්්‍ය, එහෙම නැත්නම් තව නමක් තියෙනවා සන්න කියලා. ඊළඟට පිටපොත්, ඊට පස්සේ කෝෂ ග්‍රන්ථ. මේ සෑම පොතක්ම සෑම ග්‍රන්ථයක්ම නිර්මාණය වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි යටින් සඳහන් කරලා තියෙන්නේ. අතීතයේ ගිහි පැවිදි දෙපිරිසටම ඉගෙන ගැනීමට අවශ්‍ය වූ හේයින් සිංහලෙන් හා පාලියෙන් අර්ථ වර්ණනා සැපීම, පාලි ටීකා, අනුටීකා, ගණ්ඨී පද ආදී ග්‍රන්ථ සැපීම සිදු වෙලා තියෙනවා කියන කාරණාව අපිට සාහිත්‍යයෙන් දැනගන්න පුළුවන්කමක් ලැබුණා. විශේෂයෙන්ම අට කතා, ටීකා, ටිප්පණි ආදී මේ ග්‍රන්ථ බිහි වුණේ ත්‍රිපිටක ධර්මය නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ව්‍යාප්ත වීමත් සමග ඒ ධර්මයේ හැදෑරීමට ගිහි පැවිදි දෙපිරිසටම තිබ්බ උවමනාව මත එහි අධ්‍යයනයේ පහසුව පිණිස තමයි මේ අටුවා, ටීකා, ටිප්පණි කියන මෙන්න මේ ග්‍රන්ථ බිහි වෙලා තියෙන්නේ කියන කාරණාව අපිට අධ්‍යයනයෙන් පැහැදිලි කරගන්න පුළුවන්කමක් ලැබුණා. මොකද අට කතාවක් කියලා කියන්නේ, අටුවාවක් කියන්නේ මොකක්ද කියලා අපි හඳුන්වන්න ගියොත්
මම පාලි උද්ෘත කීපයක් දාලා තියෙනවා නිකන් ඒකත් මතක් කරනම් ස්ලයිඩ් එකේ තියෙන නිසා යායත්තං අභිවන්නේන්ති ව්‍යංජනත්තං පදානුගන් නිදානං ඒසා අට කතා මතා කියලා දීඝනිකායේ ටීකාවෙහි සම්බන්ධ වෙලා තියෙනවා අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා මේ අට කතා පිළිබඳව ඒ අනුව යම් දේශනාවක ව්‍යංජනාර්ථයේ පදගතාර්ථයේ නිදානීය වත්තු සම්බන්ධය යන කරුණු පිළිබඳව විස්තර ඉදිරිපත් කරලා තියෙනවා නම් අන්න ඒ බඳු ග්‍රන්ථ අට කතා කියලා හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා කියන කාරණාව ඔය පාලි උද්ෘත පාඨයෙන් අපිට වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. තේරුම් ගැනීමට අපහසු වචන, පද, සංකල්ප හා අර්ථ විවරණ සැපීම හෙවත් ඒවා ලිහිල් ලෙස තේරුම් කර දීම සඳහා සපයා ඇති ග්‍රන්ථ අට කතාවන් හැටියට ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම සාරත්ත දීපනී විනය ටීකාවෙහි කියනවා අත්තෝ කතීයතිති ඒතායාති අත්ත කතා සායේව අත්ත කතා තකාරස තකාරං කත්වා. කතීයතිති ඒතායාති අත්ත කතා අර්ථය කියන ග්‍රන්ථයක් වේ නම් ඒ ග්‍රන්ථය අත්ත කතාවක් කියලා හඳුන්වනවා. අත්ත කතාව කියන එක සිංහලට එන්නේ අර්ථ කතාව කියලා. මොකද නැත්නම් අර්ථ කතනේ. ඉංග්‍රීසියෙන් අපිට කියන්න පුළුවන් ඩෙෆිනිෂන් වගේ අදහස. එතකොට සායේව අට කතා තකාරස තකාරං කතා. ඒ අත්ත කතා කියන එකේ තකාරයට මහ ප්‍රාණ තකාරයට යන්න ආදේශ කරලා තමයි අට කතා කියන වචනේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට වචනේ තමයි හරි පාලි වචනේ තමයි අත්ත කතා කියන එක ඒක විකසනය වෙලා ඇවිල්ලා අට කතා කියලා නිර්මාණය කරගෙන තියෙනවා. ඊළඟට කාලය නිසා මම උද්ෘත කියවන්න ටිකක් යන්නේ නැහැ. අපි සිංහල අදහස බලමු. අටුවා පාඨය මගින් තුන්වෙනියට තියෙන අටුවා පාඨය මගින් බුද්ධ කාලීන පැවති අට කතා පළමු ධර්ම සංගායනාවේදී සංගායනා කොට පශ්චාත් සංගායනාවලදී රහතන් වහන්සේලා විසින් පුන සංගායනා කරන ලදුව මිහිඳු හිමියන් විසින් ලංකාවට ගෙනවිදින් සිංහල භාෂාවට නගා ඇති බව පැහැදිලි කෙරේ. එතකොට මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා සිංහලෙන් අට කතා සම්පාදනය කරා කියන සඳහන තමයි ඔය පාලි උද්ෘත පාඨයෙන් තියෙන සුමංගල විලාසිනී කියන දීඝනිකාය අට කතාවේ තමයි මේ සඳහන තියෙන්නේ. එතකොට ඒ හෙළටුවා ඒවට අපි කියනවා හෙළටුවා කියලා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා පාලි ත්‍රිපිටකය සිංහල දීප වාසීන්ගේ ඉගෙන ගැනීමේ පහසුව පිණිස මිහිඳු හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් අපට ලැබුණු අට කතා සාහිත්‍යයට අපි කියනවා හෙළටුවා කියලා පසු බස්වහරක් හැටියට ත්‍රිස්තුපුර තුන්වන සියවසේ මිහිඳු මාහිමියන් වහන්සේ විසින් තේරවාදී ත්‍රිපිටකය ලංකාවට රැගෙන එන්නට විය. අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ මිහිඳු මාහිමියන්ගේ සිසු පිරිස විසින් සිංහලයන්ගේ අවබෝධය පිණිස ත්‍රිපිටකයේ දුරවබෝධ තැන් සඳහා සිංහල භාෂාවෙන් අරුත් විවරණය කළහ. එම අර්ථ කතා අර්ථ කතනයන් අට කතා ග්‍රන්ථ හෙළටුවා නමින් හඳුන්වනවා. ඒ හෙළටුවා ග්‍රන්ථ ප්‍රධාන වශයෙන් 5ක් තියෙනවා කියන එකයි බොහෝ විද්වත් එහෙම නැත්නම් ප්‍රසිද්ධ පිළිගැනීම. ඒ අට කතා 5 තමයි මහා අට කතා, මහා පච්චරි අට කතා, කුරුන්දි අට කතා, අන්ධට්ට කතා, සංඛේප අට කතා කියන අට කතා 5. මේ සිංහල අට කතා 5ට අමතරව තවත් අට කතා කිහිපයක්. මේ සිංහල අට කතා ආවට පස්සේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට සිංහල අටුවා ටික දයාද කරාට පස්සේ පසු කාලීනව ලංකාවට එනවා බුද්ධඝෝස හාමුදුරුවෝ. බුද්ධඝෝස හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා අනුරාධපුරයේ මහා විහාර පුස්තකාලයේ පාඨක සමාජිකත්වය ලබාගෙන විසුද්ධි මාර්ගය ලියලා අර හෙළටුවා ආශ්‍රයෙන් පාලි අට කතා නිර්මාණය කරා කියලා තමයි සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ. එතකොට ඒක තමයි සාහිත්‍ය දැනගන්නට පුළුවන් ප්‍රධානතම කාරණාව. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා බුදුඝෝස හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා අට කතා සම්පාදනය කරනකොට පාලියෙන් උන්වහන්සේ මූලාශ්‍ර කරගත්තා කියලා කියන්නේ මෙන්න මේ සිංහල අට කතා. එතකොට ඉස්සරලාම බිහිවිලා තිබ්බේ පාලි අට කතා නෙවෙයි සිංහල අට කතා. එතකොට E.W. අධිකාරම් මහත්මයාගේ අදහසකට අනුව කියනවා අර අට කතා 5ට සිංහල අට කතා 5ට අමතරව තව තිබ්බ කියලා අට කතා රාශියක්. ඒ රාශිය ලිස්ට් එකක් හැටියට ගත්තොත් අට කතා 27ක් අර අට කතා 5ත් එක්කම ඒ 5 නැතුව 6 වෙනි එකකින් කියාගෙන ගිය ඉතුරු ටික විනය අට කතා, සුත්තන්ත අට කතා, ආගම අට කතා ආදී වශයෙන් මේ මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන
අට කතා ටික. මේ අට කතා 27ම හෙළටුවා හැටියට තමයි EW අධිකාරම් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ හෙළටුවා ආශ්‍රයෙන් තමයි පාලි අටුවා ග්‍රන්ථ නිර්මාණය කරන්නේ. එතකොට පාලි අටුවා ග්‍රන්ථ නිර්මාණය කිරීමේදී මම දාලා තියෙනවා වගු දෙකක්, එහෙම නැත්නම් දර්ශන දෙකක්. මේ දර්ශන දෙකේ පළවෙනි අතින් අත්ලේඛනයක් හැටියට දීලා තියෙන එකේ ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ත්‍රිපිටකයට අදාළව ලියවිලා තියෙන අටුවා ටික මොනවද කියන එක. ඊට පස්සේ ඊළඟ වගුවේදී අපිට දැනගන්න පුළුවන් ත්‍රිපිටකයේ මොන පොත්වලට මොන අටුවාද සම්පාදනය කරලා තියෙන්නේ, ඒ අටුවා සම්පාදනය කරපු කතුවරයා කවුද කියන කාරණාව අපිට ඒ වගේම දැනගන්න පුළුවන්කමක් තියෙනවා. මම අට කතා ගැන කතා කරන නිසා අට කතාවල නම් ටික විතරක් කියාගෙන යන්නම්. මැද කොලමකේ තියෙනවා අපිට අටුවා ටික. ඒ අනුව මුළු ත්‍රිපිටකයේ මාළලා ලියපු ග්‍රන්ථයක් තමයි විසුද්ධි මග්ගය. ඊට පස්සේ අට කතා හැටියට ගත්තොත් සමන්තපාසාදිකාව, කාංකා විතරණීය, සුමංගල විලාසිනීය, පපංච සූදනී, සාරත්තප්පකාසනී, මනෝරත පූරණී, පරමත්ත ජෝතිකා, ධම්මපදට්ට කතා, පරමත්ත දීපනී, පරමත්ත ජෝතිකා, ජාතකට්ට කතා, සද්ධම්ම පජ්ජිකා, සද්ධම්මප්පකාසිනී, විසුද්ධ ජන විලාසිනී, මధుරත්ත විලාසිනී, පරමත්ත දීපනී, අත්තසාලිනී, සම්මෝහ විනෝදනී, පපංචකරණට්ට කතා, පංචප්පකරණට්ට කතා කියන මෙන්න මේ අට කතා ටික. එතකොට මේ අට කතා ඇයි කිව්වේ කියලා නැවතත් අපි මතක් කරගත්තොත් පාලි ත්‍රිපිටකය කියලා කියන්නේ ප්‍රථම සංගායනාව, ද්විතීය සංගායනාව, තෘතීය සංගායනාව කියන සංගායනා තුනෙන් ප්‍රතිඵලයක් හැටියට අපට නිර්මල බුදුදහම ත්‍රිපිටකයේ හැටියට දායාද වුණා. එතකොට ඒක ත්‍රිපිටක ධර්මයේ හැටියට සලකනවා. මේ ත්‍රිපිටක ධර්මයේ පාලි භාෂාවෙන් තියෙන්නේ. එතකොට බුදුන් වදාළ ධර්මය. එතකොට මේ පාලි භාෂාවෙන් තියෙන ත්‍රිපිටක ධර්මය ඉගෙන ගැනීමට යෑමේදී යම් පෙළෙහි ත්‍රිපිටකයේහි තියෙන යම් පදවල තිබෙන සංකීර්ණත්වය ලියා ගන්න, ගැටලුකාරී ස්වභාවය ලියා ගන්න සහ අවබෝධයේ පහසුව තවදුරටත් වැඩි කර ගැනීමේ අටියෙන් තමයි, අරමුණෙන් තමයි මෙන්න මේ කියන අට කතා මාලාව සම්පාදනය වෙලා තියෙන්නේ. එතකොට අට කතා ලියනකොට, අට කතා සම්පාදනය කරනකොට අටුවාචාර්යින් වහන්සේලා එහෙමත් නැත්නම් අට කතා සම්පාදනය කරපු හාමුදුරුවරු අනුගමනය කරපු අර්ථකථන ක්‍රම 6ක්. කොට ඒ පිළිබඳව දීඝනිකාය ටීකාවෙහි කියවෙන්නේ අතවා චහි ආකාරයේහි සංවනනාකාතා සම්බන්ධතෝ පදතෝ පද විභාගතෝ පදත්තතෝ අනියෝගතෝ පරිහාරතෝ කියන. එතකොට මෙන්න මේ සම්බන්ධතෝ පදතෝ පද විභාගතෝ පදත්තතෝ අනියෝගතෝ පරිහාරතෝ කියන මෙන්න මේ අර්ථකථන ක්‍රම අනුගමනය කරමින් තමයි අට කතා මාලාවන් සම්පාදනය කරලා තියෙන්නේ. එතකොට මෙතනදී අපි නැවතත් අවධානය යොමු කළ යුතු වෙනවා අර්ථකථන කිරීමේදී මේ අනුගමනය කරලා තියෙන ක්‍රමයන් දිහා බලපුවාම අපට අපේ විමර්ශන මූලාශ්‍රවල ස්වභාවය මේ තුලින්ද විදහා දක්වා ගන්නට පුළුවන්කමක් තියෙනවා කියන කාරණාව දැක ගන්න පුළුවන්. එතකොට සම්බන්ධතෝ කියන ක්‍රමය තමයි තත් සම්බන්ධෝ නාම දේශනා සම්බන්ධෝ කියනවා. මෙහි අර්ථය විග්‍රහය ඉදිරිපත් කිරීම. එහෙම නැත්නම් යන සම්බන්ධය යනු අදාළ දේශනාවට සම්බන්ධ නිදානය ඉදිරිපත් කිරීම. අපි ත්‍රිපිටකය කියවනකොට, ත්‍රිපිටකය පරිහරණය කරනකොට බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් යම් තැනක කරා නම් ඇයි ඒ දේශනාව කරේ? ආදී වශයෙන් මේ දේශනාවට සම්බන්ධ පසුබිම් විස්තරය සම්පාදනය කරගන්න පුළුවන් අපිට අට කතාවට ගිහිල්ලා අට කතාව බලනකොට. එතකොට අට කතාව විමර්ශන මූලාශ්‍රයක් වෙන්නේ අන්නේ විදිහට. ත්‍රිපිටක ධර්මය, ත්‍රිපිටක පොත් පරිශීලනය කරනකොට, පෙළ පරිශීලනය කරනකොට අපිට ඕමනාවක් තියෙනවා නම් මේ දේශනාව කොහෙද කරේ, කාහටද කරේ ආදී විස්තර දැනගන්න ඕමනාවක් තියෙනවා නම් අපි බලන්න ඕනේ අට කතාව. ඒ ග්‍රන්ථයට අදාළ අට කතාවයි බලන්න ඕනේ. එතකොට ඒක අර විමර්ශන මූලාශ්‍රවල නිර්වචනය අපි නැවත මතක් කරගත්තොත් ඒක රසවින්දනය සඳහා මුලින්දන් අගට කියවන පොත් නෙවෙයි විමර්ශන මූලාශ්‍ර. මොකක් හරි විශේෂ අරමුණක් එක්ක ඒ අරමුණ ඒ තොරතුරු අවශ්‍යතාවයේ වෙනුවෙන් බලන ග්‍රන්ථ තමයි විමර්ශන. අපි ඊළඟ එකත් පැහැදිලි කරගත්තොත් තවදුරටත් පැහැදිලි වෙනවා.
අදාළ දේශනාව කවුරුන් විසින් කාහට කුමක් කරන බෑ කොතැනකදී දේශනා කරන ලද්දේද යනුවෙන් මේ දේශනාවේ අවස්ථා සම්බන්ධයේ දැක්වීම තමයි අට කතා කරුවන් සම්බන්ධතාවක් තියෙනවා නම් ඒ දේශනාව පිළිබඳව අපිට උමනායි නම් කවුරුන් විසින්ද මේ දේශනාව කරේ කාටද කරේ කුමක් අරබයාද කරේ කොතැනදීද දේශනා කරේ කියන කාරණා ටික දැනගන්න ඕන නම් අපි බලන්න ඕනේ අට කතාව. අන්න එතකොට සුවිශේෂී අරමුණක් තියෙන්න ඕනේ අට කතාව පරිශීලනය කරන්න. ඒ නිසා විමර්ශන ග්‍රන්ථයක් හැටියට සැලකීම යුක්තියුක්තයි කියන එක මෙහිදී පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක තමයි පදතු. පෙළෙන් උපුටා ගන්නා ලද ඇතම් කොටස් වල පදයක් පාසා අර්ථය පැහැදිලි කිරීම මෙයින් තවත් වාග් විද්‍යාත්මක ස්වරූපයක් ගන්නා අර්ථකථන ක්‍රමයක්. ඊට පස්සේ පද විභාගතු. පද විභාගතෝති පදානං විශේෂෝ න පන පද විග්ගහෝ. යනුවෙන් දීඝනිකාය ටීකාවේ විස්තර කරන පරිදි පදයන්ගේ විශේෂය දැක්වීම පද විභාග කියලා හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ පිළිබඳව මහාචාර්ය වෑගම පියරතන හාමුදුරන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා. පෙළෙහි එන පෙළ කියලා කියන්නේ පාලි ත්‍රිපිටකයට. පාලි ත්‍රිපිටකයට සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන වචනේ තමයි පෙළ. එහෙම නැත්නම් පාලි ඉංග්‍රීසියෙන් ටෙක්ස්ට් කියලා කියනවා. පෙළෙහි එන පාඨවල නිවැරදි අර්ථය අවබෝධ කර ගැනීමට නම් ව්‍යාකරණ, වාග් විද්‍යාව සහ රචනා ක්‍රම පිළිබඳව දැනුම අත්‍යවශ්‍ය වේ. එබැවින් අර්ථ සංවර්ණනය පිළිබඳ ශිල්පීය ක්‍රමයෙහි ඉතා වැදගත් අංශයක් ලෙස පදයේ හෙවත් පද වෙන් කිරීම සැලකිය යුතුයි කියලා මහාචාර්ය හාමුදුරුවෝ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි අත්ථතෝ. අත්ථතෝති පදත්තතෝ කියලා කියනවා. ටීකාවෙහි සඳහන් වන ආකාරයට අත්ථතෝ යනු නිවැරදි අර්ථය ඉදිරිපත් කිරීම. එතකොට මේක අර්ථයක් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ අර්ථකථනයක් කරනවා කියලා කියන්නේ ඩිෆිනිෂන් එකක් සපයනවා කියලා කියන්නේ විමර්ශන ග්‍රන්ථයක කාර්යභාරයක්. එතකොට මේ අත්ථතෝ කියන එක ලක්ෂණය අපිට පාලි ත්‍රිපිටකයේ මේ අට කතා තුලින් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අනුയോഗතෝ. අනුയോഗ ක්‍රමය යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් කරුණු ගෙනහැර පෑම. අටුවාචාර්යවරු ප්‍රශ්න ගොඩනගා ගනිමින් Tamanට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පදනම සකසාගෙන තියෙනවා. අනතුරු එම ප්‍රශ්නවල පිළිතුරු නගමින් අර්ථ විවරණ ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඒකට උදාහරණයක් තමයි ඊළඟට තියෙන්නේ. තත්ත උදානන්ති කේනත්තේන උදානං කිමිදං උදානං නාම. තව තියෙනවා ඒ වගේම උද්ෘතයක්. තයිදං පේතවත්තු කේන බාසිතං. කත්ත බාසිතං කස්මා බාසිතන්ති. පේතවත්තුව කේන බාසිතං. ප්‍රේතවත්තු පොත එහෙම නැත්නම් ප්‍රේත වස්තුව කියන පාළිය කේන බාසිතං කුමක් නිසා දේශනා කරන ලද්දේද? කත්ත බාසිතං. කොහේ සිට දේශනා කරන ලද්දේද? කස්මා කුමක් කවුරුන් විසින් දේශනා කරන ලද්දේද ආදී වචන මේ අදහස්. මේ අයුරින් එකම කරුණ විවිධාකාරයෙන් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න මාලාවක් ගොඩනගා ගනිමින් ඒ තුලින් අර්ථකථනය සඳහා ප්‍රවේශය ලබාගෙන ඇති බව දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි යම්කිසි දෙයක් සම්බන්ධව බොහෝ විස්තර සපයමින් පාඨකයාට මන අවබෝධයක් ලබා දීමට අටුවාචාර්යහු කටයුතු කරලා තියෙනවා. 6 වෙනි එකත් මේකටම සම්බන්ධ කාරණාවක් පරිහාරතෝ යනු අනුയോഗතෝ ක්‍රමය. කියන්නේ කලින් අපි මේ 5 වෙනි ක්‍රමය. 5 වෙනි ක්‍රමය මගින් ගොඩනගපු අර ප්‍රශ්නවලට උත්තර සපයන එකට තමයි පරිහාරතෝ කියලා කියන්නේ. පරිහාරතෝ යනු අනුയോഗතෝ ක්‍රමය මගින් ගොඩනගන ලද ප්‍රශ්නවලට පිළිතුරු මෙන්න මේ අර්ථකථන 6 අපිට අටුවා තුලින් දැක ගන්නට පුළුවන්කමක් තියෙන නිසා ඒ විදිහට සම්පාදනය වෙච්ච අටුවා මුලින් ඉඳන් අගට කිය යුතු ග්‍රන්ථයක් නෙවෙයි කියන කාරණාව අපිට සනාථ කරගන්න පුළුවන්. ඒ නිසා පාලි අටුවා ඓතිහාසික විමර්ශන ග්‍රන්ථ හැටියට සැලකීමේ සාධනයක් තියෙනවා කියන එකයි මගේ හැඟීම. ඊළඟට දෙවෙනියට අපි කතා කළේ ටීකා පිළිබඳව. ටීකා පිළිබඳව කොටහේනේ පඤ්ඤාකිත්ති හාමුදුරන් වහන්සේගේ උද්ෘතයක් මම මෙහිදී දාලා තියෙනවා. අර්ථ කතාවන්ගේ නිර්මාණය ත්‍රිපිටක පාළියෙහි අර්ථය සුබෝධ කරවීමටය. කලින් කතා කරපු අර්ථ කතා, අට කතා. අට කතාවන් නිර්මාණය වුණේ ත්‍රිපිටක පාළියෙහි අර්ථය සුබෝධ කරවීමටය. හොඳට අවබෝධ කරගන්න තමයි අට කතා ලියුවේ. ඊළඟට කියනවා ඒ අර්ථ කතාවන් හිදු අර්ථව්‍යක්ත වූ පද සුදුසු ලෙස පැහැදිලි කරවීමට පෙළ අටුවා දෙකෙහි නිපුණ වූ ආචාර්යවරයෝ ටීකා ගත් සැපයූහ. මෙතනදී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. පෙළ
අටුවා දෙකේ පෙළ කියලා කියන්නේ ත්‍රිපිටක පාළිය. අටුවා කියලා කියන්නේ අපි කලින් කතා කරපු අටුවා. එතකොට පෙළ අටුවා දෙකට පිළිබඳවම නිපුණත්වයක් තියෙන ටීකාගත සපයුවා. ඇයි ටීකාගත සපයලා තියෙන්නේ? අර්ථ කතාවන් හිතු අර්ථව්‍යක්ත නූපද සුදුසු ලෙස පැහැදිලි කරවීම සඳහා. දැන් ත්‍රිපිටකය තේරුම් ගන්න අට කතා ලියනකොට අට කතාවේ තේරුම් ගන්න බැරි පදයක් තිබ්බනම් ඒ පද ලෙහෙලා සරල කරලා තේරුම් ගන්න පහසු කරලා සම්පාදනය කරපු ග්‍රන්ථවලට තමයි ටීකා ග්‍රන්ථ කියලා කියන්නේ. ඒකට ඉස්ලාම් ත්‍රිපිටකය ඊට පස්සේ අටුවා ග්‍රන්ථ ඊට පස්සේ ටීකා ග්‍රන්ථ බිහි වෙනවා. එතකොට අපි මේ පිළිබඳව පසුබිම බැලුවොත් පාලි අටුවාකරණයෙන් පසුව ටීකාකරණය ආරම්භී ඇත. අටුවා පොත්වල පැවති දුරවබෝධ ස්ථාන සුබෝධ කරවීමේ අටියෙන් පාලි ටීකා ග්‍රන්ථ සම්පාදනය වෙලා තියෙනවා. එතකොට සංස්කෘත භාෂය හා ටීකාවල ආభాෂය ලබාගෙන තියෙනවා කියලා කියන මේ සංස්කෘත භාෂය සහ සංස්කෘත ටීකා කියන්නේ මොනවද කියන එක පිළිබඳව මම මෙතනදී වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක වෙනම විෂයක් සහ වෙනම සාහිත්‍යයක්. ඒ නිසා ඒක සඳහන් කරිය යුතු නිසා මේ සඳහන දැම්මා. අටුවාචාර්යින් විසින් අනුගමනය කළ සම්බන්ධතෝ පදතෝ පද විභාගතෝ පදත්තතෝ අනුയോഗතෝ පරිහාරතෝ යන සයවැදෑරුම් අර්ථකථන ක්‍රම ටිකම ටීකාකරුවන් විසින්ද භාවිතා කරලා තියෙනවා. එතකොට නැවත මම මෙතනදී ඒ සයවැදෑරුම් අර්ථකථන ක්‍රම පැහැදිලි කරන්න යන්නේ නැහැ කාලේ ප්‍රශ්නේ නිසා. අපි කලින් ඉගෙන ගත්තා. ඒ තුල තියෙන්නේ විමර්ශන මූලාශ්‍රයකින් දකින්න පුළුවන් ලක්ෂණ ගන්න පුළුවන්. ඒ නිසා එන බලනකොට විමර්ශන ග්‍රන්ථ හැටියට අපිට සැලකීමේ යුක්තියුක්ත කියනවා කියන එක පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට ටීකා ශබ්දාර්ථය පිළිබඳව බැලුවොත් ශබ්දස්තෝ මහානිධියට අනුව ටීකා පදයෙන් නිර්මාණය වී ඇත්තේ ටීක් යන ධාතුවෙන් පරව ක යන ප්‍රත්‍ය යෙදීමෙන් එය ගමනාර්ථයෙහි උපයුක්ත වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට ටීකා කියන පදය හැදී නිර්මාණය වෙලා තියෙනවා. විශ්වකෝෂයේ කරුණාරත්න සංස්කෘතිය බැලුවොත් අටුවා දුරවබෝධ කළ ග්‍රන්ථ කෘති හඳුන්වා ඇත. සංස්කෘත ශබ්දාර්ණවයට අනුව බැලුවොත් දුරවබෝධ පද විස්තර කරන ග්‍රන්ථ ටීකා කියලා හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි අලගිය වන සංස්කෘත සිංහල ශබ්දකෝෂයට අනුව ටීකා කියලා කියන්නේ ස්ත්‍රීලිංග පදයක් වන අතර මේන් ගැටපද විස්තර යන අර්ථ ගැන්වෙනවා කියලා අර්ථය විදහා දැක්වෙනවා කියලා කියනවා. ඊළඟට බෞද්ධ ශබ්දකෝෂයට අනුව ටීකාවක් කියලා කියන්නේ පාලි අටුවා කතාවල තේරුම් ගැනීමට අපහසු පදවල අර්ථය පැහැදිලි කිරීම සඳහා ලියූ විවරණ කියලා සඳහන් වෙනවා. එතකොට මේ අර්ථකථන තුලින් අපිට පැහැදිලි වෙන්නේ මොකක් හෝ අර්ථකථනයක් කරන්න උත්සාහ දරපු ග්‍රන්ථ මාලාවක් තමයි ටීකා කියලා කියන්නේ. ඒ නයින් බලනකොට ටීකා විමර්ශන ග්‍රන්ථ කියලා අපට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ටීකා ග්‍රන්ථ ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දක්වනවා. ත්‍රිපිටකයේ සඳහා ලියූ ටීකා සහ ත්‍රිපිටකයට අයත් නොවන ග්‍රන්ථ සඳහා සැපයූ ටීකා කියලා කොටස් දෙකක්. එතකොට ඒ පිළිබඳව යමක් සඳහන් කළොත් ත්‍රිපිටකයට ලියපු අටුවා තියෙනවා. ඒ අටුවාවල තිබ්බ පද විශ්ලේෂණය කරගන්න අමාරු පද විශ්ලේෂණය කරගන්න අපහසුතාවයක් තියෙන ඒවා එකතු කරලා ඒවා පැහැදිලි කර ගැනීමේ පහසුව පිණිස ටීකා ග්‍රන්ථ සම්පාදනය කරා. එතකොට ඒ ටීකා අපි ත්‍රිපිටකය සඳහා සම්පාදනය වෙච්ච ටීකා කියලා හඳුනගන්නවා. ඊළඟට ව්‍යාකරණය, වෛද්‍ය විද්‍යාව, එහෙම නැත්නම් ඒ ආදී වශයෙන් අනිකුත් ත්‍රිපිටකයෙන් තොර වෙනත් විවිධ විෂයන් සඳහා ටීකා ග්‍රන්ථ සම්පාදනය වෙලා සාහිත්‍ය අධ්‍යයනය කරනකොට ඒවා අපිට ත්‍රිපිටකයට අයත් නොවන ග්‍රන්ථ සඳහා සැපයූ ටීකා කියලා කොටස් දෙකකට වෙන් කරලා දක්වන්නට පුළුවන්කමක් තියෙනවා. ලක්දිව ටීකාවන්හි ආරම්භය පිළිබඳව කතා කරොත් කොටස් 3කට අනුව බෙදා දැක්වෙනවා කියලා සාහිත්‍ය තුලින් දැනගන්න පුළුවන්. පුරාතන ටීකා යුගය, මධ්‍යතන ටීකා යුගය, නූතන ටීකා යුගය. එතකොට මේ ටීකා යුග තුනේදී සම්පාදනය කරපු ටීකා ග්‍රන්ථ, සම්පාදනය කරපු ටීකා ආචාර්යවරු, නැත්නම් ටීකා සම්පාදකයෝ පිළිබඳව කතා කරොත් සාරිපුත්‍ර හාමුදුරුවෝ, සංඝරක්ෂිත හාමුදුරුවෝ, සුමංගල හාමුදුරුවෝ, වාගීශ්වර හාමුදුරුවෝ, ධර්මකීර්ති, නාගසේන, ආනන්ද, වේදේහ, බුද්ධප්පිය, අනෝමදර්ශී ආදී හාමුදුරන් වහන්සේලා ටීකා සම්පාදනය කරපු ආචාර්යයන් වහන්සේලා අතරින් ප්‍රධානත්වයක් උසලනවා කියන එක පාලි සාහිත්‍ය අධ්‍යයනයෙන් අපිට
දැනගන්නට පුළුවන්කමක් තියෙනවා. මම මේ ස්ලයිඩ් එකට එකතු කරලා තියෙන ෆොටෝ එක දිහා අවධානය යොමු කළොත් ඒක මෑත කාලයේ ඉන්නව ත්‍රිපිටක සංස්කරණයක් හැටියට ටීකා ග්‍රන්ථ සංස්කරණයක් හැටියට කරපු ග්‍රන්ථයක පිටකවරයක් තමයි දාලා තියෙන්නේ. ඒක අතීතයේ පාවිච්චි ග්‍රන්ථයක් හැටියට සලකන්න එපා කියලත් මතක් කරනවා. ඒතර පාලි ටීකා ග්‍රන්ථවල විකාශය බලපුවාම නැත්නම් ව්‍යුහය බලපුවාම ස්වරූපය බලපුවාම මෙන්න මේ විදිහට තමයි ටීකා ග්‍රන්ථ සම්පාදනය වෙලා තියෙන්නේ. අත්අකුරින් දීලා තියෙන එකට අවධානය යොමු කළොත් අපිට විනය පිටකයට මොනවද සම්පාදනය කරලා තියෙන ටීකා, ඒ ටීකා සම්පාදනය කරලා තියෙන මොන ආචාර්යවරුන්ද කියන එක පැහැදිලි වෙනවා. ඊළඟට සූත්‍ර පිටකයට මොනවද සම්පාදනය වෙලා තියෙන ටීකා, ඒවා සම්පාදනය කරපු කවුද කියන එක පැහැදිලි වෙලා තියෙනවා. අභිධර්ම පිටකයට ආනන්ද වර්ධන හාමුදුරුවන් වහන්සේ විසින් සම්පාදනය කරපු ටීකා මොනවද කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ වගුවට ගියොත් ටීකා වේ නම, ටීකා ආචාර්යවරු සහ ඒ ටීකාව සම්පාදනය කරගන්න මූලික කරගත්ත විෂය කරගත්ත මූලාශ්‍රය. මම ඒක පිළිබඳව පැහැදිලි කරොත් මේ විෂය කරගත් මූලාශ්‍රය කියන කොලම එකේ අපිට තියෙනවා අත්තසාලිනී අටුවාව, සම්මෝහ විනෝදිනී අටුවාව, පංචප්පකරණ අට කතා කියන අටුවා ග්‍රන්ථ තුන. ඔන්න ඔය අටුවා ග්‍රන්ථ තුනේම තිබ්බ අවබෝධයට අපහසු පද ටික එකතු කරලා ඒ පදවලට අර්ථකථන සැපයීම සඳහා සම්පාදනය කරපු ටීකාව තමයි මේ කොලම් එකේ තියෙන්නේ පරමත්ත ප්‍රකාශනී කියන ටීකාව. ඒක මූල ටීකා, මහා ටීකා කියලාත් ඒවා හඳුන්වනවා. ඉතින් මේ විදිහට අභිධර්මයට මොනවාද මංගල විලාසිනී දීඝනිකාය අට කතාවට, පපංච සෝදනී මජ්ක්‍ධිම නිකාය අට කතාවට, සාරත්තිනී සංයුක්ත අට කතාවට, මනෝරත පුරණී අංගුත්තර නිකාය අට කතාවට සම්පාදනය කරලා තියෙන ටීකාව මොකද්ද? මේ විදිහට මේ ත්‍රිපිටකයට අදාළව සහ පාලි අටුවාවලට අදාළව සම්පාදනය වෙච්ච ටීකා මොනවද කියන එක පිළිබඳ අවබෝධයක් අපිට මේ වගුවෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකම සමන්තපාහදිකා විනය අටුවාවට පස්සේ වගුවේ යට කොටසට අවධානය යොමු කළොත් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. යටින්ම තියෙන පංචකාංකා ටීකාව, ඊට උඩින් දෙන මෙන්න මේ කියන ග්‍රන්ථ අර මම කලින් කියපු වේද දෙකට අනුව පාලි අටුවා පාලි පෙළ සඳහන් සම්පාදිත ටීකා පාලි පෙළ අදාළ නොවන ආකාරයෙන් සම්පාදනය කරපු උදාහරණ හැටියට අපිට මෙන්න මේ අවසානයේදී තියෙන ටීකා තුන හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට සම්පාදනය වෙච්ච කියලා කියන්නේ ටීකාවට කලක් තිබුණේ. ටීකාවන් පැන දුරවබෝධනීය පද සඳහා සරල අදහස් කියව ටීකෙන් ග්‍රන්ථ රචනා කරලා තියෙනවා කියන කොට අටුවා ටීකා ටිප්පණි කියන මෙන්න මේ මූලාශ්‍රය ඉගෙන ගැනීම සඳහා සම්පාදනය වෙච්ච විමර්ශන ග්‍රන්ථ හැටියට අපිට හඳුනා පුළුවන්කමක් නැහැ. එතකොට අපි බුද්ධාම ඉගෙන ගන්න ත්‍රිපිටකය විතරක් මදි. ත්‍රිපිටකය ඔබ මම අපි කිව්ව බොහෝ දුරට ත්‍රිපිටකයේ කිව්ව පමණින්ම ධර්ම කාරණා අවබෝධ කර ගැනීම තියෙන එතකොට හාමුදුරන් වහන්සේලා එතකොට මිහිඳු හාමුදුරන්ගේ කාලේ ඉඳන් අට කතා ලිව්වේ පාලි ත්‍රිපිටකය විතරක් කියවලා අපිට ධර්මයේ තේරුම් ගන්න අපහසු නිසා. එතකොට මිහිඳු හාමුදුරන් වහන්සේගේ කාලේ ඉඳන්ම ටීකා අට කතා සම්පාදනය කරා ටීකා සම්පූර්ණ සඳහන් සම්පාදනය කළේ අපි බුදුදහම ඉගෙන ගන්න යනවා නම් අපිත් ඔය කියපු ත්‍රිපිටක ධර්මය අටුවා ටීකා ටිප්පණි අවබෝධ කර ගැනීම. එහෙම කරගන්නවා නම් මේ ගැටලුවක් ඒ නඳුව දක්වනවා නම් ඒ සඳහා පහසු ඇති කරන පිණිස මම ඒ කාරණාව අමතරව ඊළඟට ඉතින් එහාට අපිට කතා කරන්න තියෙන ගැටපද සංය ආදී ග්‍රන්ථ පිළිබඳව පිටපොත් ආදී පිළිබඳව පොදුවේ නමක් සිංහල සාහිත්‍ය කියලා අපිට හඳුන්වන සිංහල විතරක් අනිත් භාෂාවලුත් නැත්නම් ඒවා පුළුවන්කමක් පද විග්‍රහ වාචන ආක්ෂේප
මොදානං ව්‍යාඛ්‍යානම් පංච ලක්ෂණම් ව්‍යාඛ්‍යානවල තියෙන පිළිබඳව මේ ශ්ලෝකේ පැහැදිලි කරලා ඒවා පිළිබඳව යටින් අපි කරනවා ඒ නිසා අර්ථයෙන් පදෙන් පදේ මම බලන්නේ නැහැ. කියන්නේ හිතන්නේ අර්ථ විවරණය වචනින් අපිට ගන්න පුළුවන්. හිතේ අර්ථ විවරණය යන ගැටපද ව්‍යාඛ්‍යාන කිරීම සඳහා වූ නියමයන් පිළිබඳව දම්පිය අටුවා ගැටපදයේ සඳහන් වෙලා තියෙනවා. ඒ තමයි අනුදාර වෘත්ති වචන යෝධාර ප්‍රකාශ දීපේ මෙන්න මේ නියමය. ඒකට අත්උද්ධාර කියලා කියන්නේ ඒ පදයන්ට අයත් ඇතිතාක් අර්ථයන් දැක්වීම. යම් අපහසු පදයක් තියෙනවා යම් කෘතියක ඒ අපහසු පදය අරගෙන ඒ සඳහා තිබෙන ඇතිතාක් තේරුම් දැක්වීම. එහෙම නැත්නම් සමානාර්ථ පද දැක්වීම. එහෙම දක්වනකොට මොකක් හෝ දන්න පදයක් පාඨකයා. එතකොට මේ පාඨකයාට කුමක් හෝ දන්න පදයකින් Tamanට අවබෝධයක් ලබා ගන්න පුළුවන් අර නොදන්නා පදේ පිළිබඳව. එතකොට ඒක භාෂික ශබ්දමාලාවක කාර්යභාරයක්. ඊළඟට නිරුක්ති ප්‍රවෘත්ති කියලා කියන්නේ වාග්විද්‍යාත්මකව කතා කරන වචන ශබ්දන්ගේ ප්‍රകൃතිය. ඒ ප්‍රകൃතියකට එකතු කර ප්‍රත්‍ය. දැන් උදාහරණයක් විදිහට අපි ඒ ශබ්දේ නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රകൃති සහ ප්‍රත්‍ය කියන කොටස් දෙකේ සමவாயය නැත්නම් එකතුයි. එතකොට ඒක තියෙන වචනයෙන් අර්ථ ගන්නලා තියෙන්නේ මොකක් හරි අර මූලාශ්‍රය අපි කියමුකෝ ත්‍රිපිටකයේ නැත්නම් ටීකාවක කියලා. ටීකාවක තියෙන අමාරු අවබෝධයට අපහසුකම් තියෙන පිළිබඳ වාග්විද්‍යාත්මක ශබ්ද ප්‍රകൃති ඒ සායකන පාත්‍ය ග්‍රහයන් කියන හැර දැකීම අර්ථ හැර දැකීම තමයි මේ නිරුක්ති යටතේ සිද්ධ කරලා තියෙන්නේ. ඊළඟට වචන කියන එකෙන් පර්යාය වචන ශබ්ද ගන්න පුළුවන්. පත්‍යෝද්දාර තාද්දිත කෘදාන්ත ආඛ්‍යාත ආදීන්ගේ පත්‍ය උද්ධරණ කිරීම මාව ඇහෙනවද? ඔව් ස්වාමීන් වහන්සේ. ඇහෙනව නේද? මේ ස්ලයිඩ් එකේ අපි හිටියේ සමා වෙන්න මේ තාක්ෂණික ප්‍රශ්න නිසා වචන කියලා කියන පර්යාය වචන දැක් උදාහරණ කියලා කියන තද්දිත කෘදාන්ත ආඛ්‍යාත ආදී ව්‍යාකරණ ලක්ෂණ කියන හැර දැක්වීම. තද්දිතයක් කියලා කියන්නේ නාමයකට පවත් මං කියන්නේ අපේ අද දේශනේ මාතෘකාව ආරාමික පුස්තකාලය පටන් ගත්තේ ආරාමික කියන වචනේ තද්දිත පදයක්. කෘදාන්ත කියලා කියන්නේ ක්‍රියාපදයකට ආකාරයට කියලා කියන්නේ ක්‍රියාපදයන්ගේ ස්ලයිඩ් එක නේද? ස්වාමීන් වහන්සේ ස්ලයිඩ් එකට යන්න. මොකන්ද මට පැහැදිලිවමද? ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ස්ලයිඩ් එක පළවෙනි ස්ලයිඩ් එක අපිට පේන්නේ. ඔබ වහන්සේගේ පළවෙනි හරි.
එතකොට ප්‍රත්‍යර්ථ තිබුණ කියලා කියන්නේ ඒ ප්‍රත්‍යයන්ගේ අර්ථ දැක්වීම. කාලයේ ප්‍රශ්නයකුත් තියෙන නිසා මම ඉක්මනට කරගෙන යන්නම්. අපි ගැටපද හඳුනා ගන්න යන්නේ ගැටපද කියන වචනය නිර්මාණය වෙලා තියෙන ග්‍රන්ථී පද කියන සංස්කෘත පදයේ ග්‍රන්ථී වෙනවා. ග්‍රන්ථී වෙනකොට ගැටපද කියලා හඳුන්වනවා. යස්සහි පදස්ස අත්තෝ දුවිඤ්ඤයෝ තං ගණ්ඨිහි පදං කියලා විසුද්ධිමාර්ග ටීකාවේ කියනවා. ඒකේ තේරුම තමයි යම් පදයක අර්ථය අවබෝධ කර ගැනීමට අපහසුයි නම් ඒ වගේ පදවලට ගණ්ඨිහි පද කියලා කියනවා. එතකොට අට කතාවල ප්‍රබෝධයන් තවදුරටත් විස්තර එවැගේම පාලි සිංහලෙන් ඉරිතාම්බුවෙන් පසුව සිංහල ගැටපද නිර්මාණය වෙලා තියෙනවා කියලා පැහැදිලි වෙනවා. පාලි ගණ්ඨීපදකරණයේ පස්වන සියවසින් පසුවත් සිංහල ගැටපද ඊට පසුවත් නිර්මාණය වෙලා තියෙනවා. පාලි ගණ්ඨීපද අතර තවත් වර්ණනම් ග්‍රන්ථ කොටසක් තිබලා තියෙන ඒවත් ගණ්ඨීපද විශේෂයක් තමයි. දම්පියාටුවා ගැටපදේ වර්ණ අර්ථ වර්ණ ස්වභාවයන්ගේ සඳහන මෙන්න මේ විදිහේ ගැටපද සහ සිංහලෙන් අර්ථ දැක්වීම ගැට සඳහා සමානාර්ථ ඇති සිංහල වචන හෝ පාඨ දෙකකින් අදහස පහදා දී පාලි වචනය හෝ පාඨයට සිංහලෙන් අර්ථ පැහැදිලි කිරීම පාලි පාඨයන්ට ඍජු ලෙස සිංහල වචනාර්ථ නොදී අදහස පැහැදිලි කිරීම විග්‍රහ වාක්‍ය ඉදිරිපත් කරමින් අර්ථය පැහැදිලි කිරීම පාලියෙන් අර්ථ හා විග්‍රහ වාක්‍ය දක්වා විස්තර කථනය කිරීම සිංහලෙන් අර්ථ දක්වා පාලියෙන් තේරුම් කිරීම ඇතැම් පදවල ව්‍යාකරණ ලක්ෂණ දැක්වීම ආඛ්‍යාත පදවල ධාතු සංස්කෘතයෙන් දැක්වීම ඇතැම් ගැටලු පදවලට දීර්ඝ විස්තර කථනයන් ඉදිරිපත් කිරීම මේ කාරණා දිහා බලපුවාම මේවා තුළ අපිට ශබ්දකෝෂයක පැනෙන ලක්ෂණ දැක ගන්න පුළුවන් ඒ වගේම පරිභාෂාක ශබ්දමාලාවක තියෙන ලක්ෂණ දැක ගන්න පුළුවන් මේ අසින් මුල්ලස් දැක ගන්න පුළුවන් වේදාවනි සම්පූර්ණ සඳහන් කරන්න මහා බෝධිවංශ ග්‍රන්ථී පදයේ සමන්තපාදිකා විනය අටුවාවට කළ ගණ්ඨිහි පදයේ ගණ්ඨි පද මජ් ගණ්ඨි පද ආදී ගණ්ඨි පද සංඤ්ඤ පිළිබඳ කියන වචන දෙකෙන්ම හඳුන්වලා තියෙන්නේ එකම ග්‍රන්ථ කොටහසයක්. එතකොට සංඤ්ඤ කියලා කියන්නේ සංස්කෘත කියලා කියන්නේ සිංහලට ඇවිල්ලා බහුල භාවිතා කරලා තියෙන පදේ. ගැටපද හා සමකාලීන තවත් බඳු අර්ථ වර්ණනා විශේෂයක් තමයි සංඤ්ඤ කියලා කියන්නේ. සංඤ්ඤ යන නමෙහි සාමාන්‍ය අදහස තේරුම යන්නයි. එතකොට අපහසු පදයක තේරුම සම්පාදනය කරපු ග්‍රන්ථ විශේෂය සංඤ්ඤ කියලා කියන්නේ. මොකක්ද උදාහරණයක් විදිහට යම් පදයකගේ දුර්වේග්ඥ වීන ඒ ගණ්ටි නම් යම අභිප්‍රාය දුර්වේග්ඥද ඒ අර්ථ ප්‍රදර්ශනයේ හැඳින්වීමක් තියෙනවා. ඒ තුනත් අපිට මේ සාන දෙකෙහි වෙන තියෙනවා. අපි කලින් කතා කරේ ගැටපද ඊළඟ සාන. ගැටපදයේ පොතේ අමතක විස්තර කරන පොතේ පදවල තේරුම දක්වා ඇති බව දැනගත හැකියි. එතකොට ගැටපදය කියලා කියන්නේ ගණ්ඨී පදයක් කියලා කියන අර්ථය අවබෝධ කර ගැනීමට අපහසු පදයක්. එහෙම පදයක් සහ විස්තර කරපු ග්‍රන්ථ කොටසේ තමයි ගැටපද කියලා කියන්නේ. සංඤ්ඤ කියලා කියන්නේ වචනේ අදහස, වචනේ තේරුම සම්පාදනය කරමින් සම්පාදනය කරගත්ත ග්‍රන්ථ කොටසක්. උදාහරණයක් අදත් අපි පොත් ගන්න පුළුවන්. පාලියෙන් තියෙන පොතට සිංහලෙන් අර්ථය සම්පාදනය උදාහරණයක් විදිහට ධම්මපද ගාථාවක් ගත්තොත් ධම්මපදයේ අර්ථය වචනෙන් වචන සිංහලෙන් අර්ථපාදනය කරනවා සංඤ්ඤය කියලා. ඒ වගේ සන්න වර්තමානයේදී පවා බිහි වෙලා තියෙනවා. අතීතයේදීත් එහෙම බිහි වෙච්ච සන්න සම්ප්‍රදාය ග්‍රන්ථ කොටස හඳුනගන්න පුළුවන් වෙනවා. මේ උදාහරණයක් විදිහට ගත්තොත් මම උද්දෘත ගැටපදයක ලබාගත් තේරුම් දියකේම උස්සහිත්වා කියන පාලි පදයට සිංහලෙන් තේරුම දීලා තියෙනවා උදයව්‍යඥාන පාලි පදේ සිංහලෙන් කරන එක තමයි සංග්‍රන්ථයකින් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේක අපිට මේ තුලින් ශබ්දකෝෂයේ පුළුවන් හැම එකම ගැනම කියන්න යන්නේ නැහැ. ඊළඟට ඊට පස්සේ පිටපොත්
පිට කියලා කියන්නේ ගැටපද සංඥය යන පොත් ගණේටම ව්‍යවහාරික තවත් වචනයක්. ගැටපද හා සංඥ ග්‍රන්ථ මුල් පොතෙන් වෙන්න පැවතුනත් පොත නිතරම මුල් පොත් ග්‍රන්ථයක් වශයෙන් මුල් පොතේ අගට එක් වී තිබූ නිසා පිටත යවෙන නව ව්‍යවහාරික. මෙහිදී අපිට විශේෂයෙන් ජීවත් වෙන කාරණාව තමයි අතීතයේ ආරාමික පුස්තකවල පොත් ස්වභාවය පුස්කොළ පොත්. පුස්කොළ පොත් වලින් තමයි ඔය මේකම ලියලා තියෙන්නේ. එතකොට පුස්තක පොත සම්පාදනය කරලා ඒ පොත අවසානයේ කරන්න කියලා කියන්නේ. එතකොට හොයකින් බැලුවට පස්සේ මේ පොත කියන්නේ ඒ අර පොතේ තියෙන අමාරු පදවලට තේරුම් සපයලා සම්පාදනය කරපු තවත් පොඩි පොළ පොතක් මේ මුලට හොයත් එක්ක එකතු කරලා බඳිනවා. එතකොට ඒ පිටින් බඳින එකතු කරන තමයි පිට පොත කියන්නේ. ඒ පිටින් බඳින නිසා තමයි මේකට පිටපොත් කියන පිටපොත සිල පිටපොත උදාහරණ කීපයක් තව අවබෝධ පහසුවට මම කිව්වොත් දැන් වර්තමානයේදී නම් පොතකට පොතයි CD එකයි දෙකම දෙනවා. ඒ වගේ හැබැයි CD එකේ තියෙන අර පුළුවන් කරගත්තේ මෙතන වෙනසකට තියෙන්නේ මුල් පොතයි පිටපොතයි අතර වෙනසකට තියෙන්නේ මුල් පොතේ තියෙන අපහසු තැන් තේරුම් ගන්න පහසුවක් හැටියට සම්පාදනය කරන පොකට් ඩික්ෂනරි එකක් තමයි පිටපොත කියන්නේ. එතකොට ඒකත් හඳුනා ගන්න පුළුවන් මූලාශ්‍රයක් හැටියට. ඊළඟට කෝෂ ග්‍රන්ථ. කෝෂ ග්‍රන්ථ ගැන මම ගොඩාක් කාරණා එතකොට වෛදික සූත්‍රයන්හි අන්තර්ගතව තිබූ දුරවබෝධ පද සඳහා අර්ථ දක්වමින් සම්පාදනය කරන ලද නිගණ්ඩු තමයි පසුකාලීනව කොස සඳහා නිගණ්ඨු හෙවත් නිගණ්ඨ උපයෝග කරගෙන නිගණ්ඨු සංඥා සහ ගද්‍යමය භාෂා ශෛලියක් උපයෝගී කරගෙන තිබුණද කෝෂ ග්‍රන්ථ සම්පාදනය සඳහා පද්මය භාෂා ශෛලියක් උපයෝගී කරගෙන. එතකොට නිගණ්ඨු සම්පාදනය කරලා තියෙන්නේ ගද්‍යමය භාෂාවකින් කියලා කියනවා. එහෙම නැත්නම් වාක්‍ය හැටියට. හැබැයි හේතුවක් තියෙනවා. ඒ පද්‍ය විදිහට මේ කෝෂ ග්‍රන්ථ සම්පාදනය කරන්නේ. හේතුව පෙළ ත්‍රිපිටකය මේ වගේ දේවල් මේ ධර්ම කාරණා අධ්‍යාපනයේක කොටසක් අටපාඩම් මේ පද්‍යමය වලින් සම්පාදනය කරනකොට ඒව කටපාඩම් සාමාන්‍යයෙන් ඒ කාර්ය පිළිවෙලින් පසු කාලේ සංස්කෘත සබ්දකෝෂ ඇති බව සාමාන්‍ය පිළිගැනීම. සබ්දකෝෂය වන්නේ ස්පර්ශ විසු රාජ සභාවේ සිටි බෞද්ධ අමරසිංහාචාර්යන් විසින් සංස්කෘත සම්පාදනය කරන ලද අමර කෝෂය කියන ග්‍රන්ථය. ඕක තමයි සංඥා රචනා වීතිබෙන් පැද්දවන්නේ ලංකාවේ සිංහල අධ්‍යාපන ක්‍රමවේදය තුල කෝෂ පාවිච්චි කරලා තියෙනවා කියන එක. එතකොට න්‍යාස්රින් නිගණ්ඨු සාහිත්‍ය වෙන්නේ. එතකොට පාලි නිගණ්ඨු සාහිත්‍ය තියෙන සිවස්සේ එඩවිසු මොන්ත්‍රණාන්සේ විසින් කෝෂය ආශ්‍රයෙන් අභිදාන ප්‍රතිමෝසකන්දේ කරන ලදී. ලක්දිව කෝෂ ග්‍රන්ථය වන්නේ පාලි අභිදානදී ග්‍රන්ථය තමයි පාලි අභිදාන පදීක. දැන් මේකේ මම ඇතුල් පිටුවල උදාහරණ දෙකක් දක්වලා තියෙනවා. පළවෙනි මැදින් තියෙන ෆොටෝ එකේ බුදුරජාණන් වහන්සේට කියන නම් වල එකතු කැටිය දක්වලා තියෙනවා. මේවා පිළිවෙල බුද්ධෝ දස බලෝ සත්තා සබ්බඤ්ඤෝ දීපදු ලෝකනාථෝ නදිවරෝ මහේසීච විනායකෝ සම්මන්ත චක්කු සුගතෝ භූරි පඤ්ඤෝච මාර්ජි. මේ විදිහට කටපාඩම් කරනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ සම්බන්ධතාවය අපිට ඇහෙන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේ ගොඩක් කටලා නේ. ඔව් ඒක තමයි සිග්නල් තත්ත්වය බොහොම දුර්වල වගේ පෙනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ දේශනය දැන් හමාර කරන අවස්ථාවද? ඔව් සර් මට තව විනාඩි 2ක් තිබ්බනම් ඇති. සර් එහෙමයි ඇහෙනවද එහෙමයි මාව? ස්වාමීන් වහන්සේ. දැන් ඇහෙනවා. සර් මට තව විනාඩි දැන් 2ක් ඇහෙනවා ස්වාමීන් ඔව් විනාඩි වහන්සේ. 2ක් දෙන්න මම ඉවර හරි කරනවා. හොඳයි සර්. හරි එහෙමයි ස්වාමීන් වහන්සේ. සර් මාව ඇහෙනවද? දැන් අපිට නම් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. මේ ස්ක්‍රීන් එක පේනවද දන්නේ? සර් ස්ක්‍රීන් එක පේනවද? ඇහෙනව නේද සර්? ඔව්. එතකොට අභිදාන ප්‍රදීප්කාව ආශ්‍රයෙන් පියුමල් නිගණ්ඨුව නමින් සිංහල පසේ නිගණ්ඨුවක් සම්පාදනය වී තිබෙන බව දක ගන්න පුළුවන්. එහෙත් ඒ සම්පාදිත කාලය හරියටම කියන්න පුළුවන්කමක් නැහැ. එහින් ගත් උදාහරණයක් තියෙනවා සිදුහත් ගොයුම් ගොත් සෑසී ගොයුම් සැහැ මුනි මහා මායා දේවිතෙනේ යන මේ ශබ්ද සය ගෞතම බුදුරජාණන් වහන්සේ කියනවා. එගේම අහස් කියන ටික දක්වලා තියෙන අහස් ගංග සුරගංග බාරු සීගංග අඹුරුනි මේ වගේ. එතකොට මේ විදිහට තමයි මම කාලය ගන්න නැහැ කෝෂ ග්‍රන්ථ සම්පාදනය වෙලා තියෙන්නේ. නිගමනයේ හැටියට අපි සාකච්ඡා කරොත් පුස්තකාල විඥාන ඉදිරියට නොකිය යුතු ග්‍රන්ථ විශේෂයක් කියලා කියනවා. ඒ ලක්ෂණය පුරාණ ආරාමීය පුස්තකාලවල භාවිත වී ඇති පහත ග්‍රන්ථ තුලින්ද විසඳවන අතර ඒවා ආරාමික පුස්තකාලවල භාවිත ඓතිහාසික විමර්ශන ග්‍රන්ථ හැටියට සලකන්න පුළුවන්කමක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ ඓතිහාසික විමර්ශන මූලාශ්‍ර ග්‍රන්ථ හැටියට අපි අද සාකච්ඡා කළේ අට කතා, ටීකා, ටිප්පණි, ගැටපද, සන්න, පිටපොත්, කෝෂ ග්‍රන්ථ කියන මෙන්න මේ ග්‍රන්ථ සමූහය පිළිබඳව ග්‍රන්ථ වහත පිළිබඳව. එතකොට ග්‍රන්ථ හතේ අර කියපු ලක්ෂණ ටික අපිට දැක ගන්න පුළුවන්කමක් නිසා අපිට උපකල්පනය කරන්න පුළුවන් අතීතේ ආරාමීය පුස්තකාල එනවා දැන් නම් ෂෙයාර් කරන්න යන්න පාඩයි මම කතා කරලා
මං හිතනවා මාව ඔව් ස්වාමීන් වහන්සේ. කලා විඤ්ඤාණයට ඒ සබ්දානුයි මනස මූලාස කියලා කියන්නේ අපි හඳුනාගත්තේ සුවිශේෂිත තොරතුරක් ලබා ගැනීමට පමණක් ගැටපද සන්න පිටපොත් කියන කෝස ග්‍රන්ථ කියන මේ ග්‍රන්ථ කොටස 7 තුලද විසඳ වෙනවා කියන දැන් පැහැදිලි වෙලා තියෙනවා කරන්න පුළුවන් පුස්තකාලවල පාවිච්චි කරපු විමර්ශන අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. විමර්ශනයේ මූල මෙතන තියෙන්නේ. ඉතින් ස්තුතිවන්ත වෙනවා හැමෝටම. ඉතින් මේ ප්‍රකාශ කරනවා මේ තාක්ෂණික මේ දෙන්න කරන්න පිළිවෙල. ඉතින් ඇත්තටම ඒක මටත් අපහසුතාවයක් වුණා වගේ මම හිතනවා ප්‍රශ්නයක් වෙන්න ඇති මේ සිද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා පුස්තකාලයේ ආනන්ද තිස්ස මැතිතුමන් ඒ වගේම මේ සඳහා සම්බන්ධීකරණය කර ගන්න දෙනු රට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එස්.කේ. ඉලංගරත්න ප්‍රතිසෙලු මගේ දක්ෂතාවපූර්ව ස්තුතියි පිරිනමනවා. ඒ වගේම සම්බන්ධ වන්නට යෙදුණු අනිත් හැමෝටමත් සිද්ධ වෙච්ච අපහසුතාවන් ඉවසා අදාරා අවධානය යොමු මගේ හැමෝටම දේවන් සර්. බෙහෙවින්ම ස්තුතියි අපේ හැමදෙරුනේ. ඔබ වහන්සේ සෑහෙන උත්සාහයක් දරුවා ඊටාම කෙටි කාලෙක මේ සා විශාල විෂය පරාසයක් අප ප්‍රවේශ කරවීම සඳහා මේ අවස්ථාව අපි ලබා දෙනවා සංකත මැදිරිය වෙත ප්‍රශ්න තිබේ නම් ස්වාමීන් වහන්සේගෙන් විමසන්න. සුබ සන්ධ්‍යාවක් වේවා. ඔබට මාව ඇහෙනවා කියලා හිතනවා. එහෙමයි ඇහෙනවා. ඔව් මම ප්‍රියනෝදා කතා කරන්නේ. මේ ඊටාම සන්තෝසයි. මට ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. මට ස්තුති කිරීමක් සහ මේ අවස්ථාව ඇත්තටම උදා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පුස්තකාල සංගමයට ස්තුතියක් කරන්න අවශ්‍යයි. හේතුව තමයි මේ ඇත්තටම මේ වගේ කාරණා දැන් සමහරට පුස්තකාල විද්‍යාව කියන විෂයට ඊටාම සම්බන්ධයි. නමුත් අපි විසින් සාකච්ඡාවට බඳුන් නොකරන විෂයන්. විශේෂයෙන්ම මගේ විෂය සුචිකරණය. එතකොට ඒකට ග්‍රන්ථ පිළිබඳව ඒ කතෘවරුන් ඒ කතෘත්වය වැනි කාරණා පිළිබඳව මේ දැනුම ඊටාම අත්‍යවශ්‍යයි. නමුත් අපි ඔය සම්බන්ධව වැඩි අවධානයක් යොමු නොකරන කාලෙක ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ විසින් මෙවැනි විද්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකු මේකට යොදාගෙන උන්වහන්සේගේ දැනුම මේ රටට දායාද කිරීම පිළිබඳව මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අනිත් එක මම හිතනවා ස්වාමීන් වහන්සේ යම් අපහසුතාවකටපත් වුණා නම් උන්වහන්සේ ඊටාම ඉවසීම ප්‍රගුණ කළ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ ඊටාම මැනවින් මේ හැසිරුවාගත්ත බවත් අපිට පෙනෙන්නට තිබුණා. ඉතින් ඔබ වහන්සේට මම සුබ පතනවා ඔබ වහන්සේගේ අධ්‍යයන කටයුතු වලට ඉදිරි වෘත්තීය ජීවිතයට සහ මම ඊළඟට පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි ශ්‍රී ලංකා පුස්තකාල සංගමයෙන්. නැවතත් උන්වහන්සේට පොඩි අවස්ථාවක් දෙන්න දේශනයක් කරන්න තාක්ෂණික ගැටලු නැතුව. මොකද සමහර කොටස් සමහර අයට අහන්න බැරි වෙන්නේ නැති. ඒ නිසා තව දේශන අවස්ථාවක් ලබා දීලා මේක තවදුරටත් පොඩ්ඩක් විස්තර කරන්න කාලය ලබා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. මොකද විශාල විෂය පරාසයක් නිසා. බොහොම ස්තුතියි මට අවස්ථාව දුන්නට. හැමෝටම සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි ප්‍රියංවදා මහත්මිය. සංකතන දේශමාලාව ඔබ දන්නවා අපි 8 සිට ඊළඟරත්න මහත්මයා ඔව් මට පුංචි ඉල්ලීමක් තියෙනවා. ඇත්තටම මේ බොහොම වැදගත් විෂයක් සම්බන්ධයෙන් අද කතා කරේ. මේ අපේ උපාලි ස්වාමීන් වහන්සේට බෙහෙවින්ම ස්තුතියි. මේ ඒ හිමියන්ගේ අර PowerPoint presentation එක
අපේ දරුදැරියන් වෙනුවෙන් ස්තුතියි ඔබ දෙදෙනාටම තාක්ෂණික ගැටලු මැද්දේ මේ වගේ වැඩසටහනක් කරන්න මේ අපේ සිසුන්ගේ දැනුම පුළුල් කරන්න අවස්ථාව උදා කරලා දුන්නට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ සන්ධ්‍යාවක්. ස්තුතියි අනිකා මහත්මිය ස්වාමීන් වහන්සේ. එසේම වේවා. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සුබ සන්ධ්‍යාවක්. මම මහජන පුස්තකාලය ඉරෝෂා කියලා පුස්තකාලාධිපති කෙනෙක් කතා කරන්නේ. මට තියෙනවා ගැටලුවක්. දැන් ඔය ත්‍රිපිටකය කියන්නේ විශ්ව ධර්මයේ බුදුහාමුදුරන්ගේ සියලු ධර්ම කරුණු ඇතුළත් කියලා මම විශ්වාස කරනවා. එතකොට ඔතන පෙරදිග ධර්මය අපරදිග ධර්මය දෙකම ඇතුළත් වෙනවද? ඒ යන ප්‍රශ්නය මට තියෙනවා. එතන මේ බුදුහාමුදුරුවෝ විශ්වයමයි ලෝකය දිනුවයි කියලා තියෙනවා. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය, අල්ලා දෙවියන්ගේ ධර්මය, හින්දු ධර්මය මේ ඔක්කොමත් ඇතුළත් වෙලාද මේ ත්‍රිපිටක සංස්කරණය වෙලා ඒ පොත් හැදිලා තියෙන්නේ කියලා දැනගන්න කැමතියි. මහත්මයා මේ ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ 45 වසක්. ඒ කියලා කියන්නේ අවුරුදු 45ක් මුළුල්ලේ ධර්මයේ ප්‍රචාරණ කටයුතු වල උන්වහන්සේ නිරත වුණා. ජනහිත පිණිස. එතකොට ඒ අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය, ලෝකයේ පිළිබඳව අවබෝධ කරගත්ත ධර්මය තමයි ඒ අවුරුදු 45 පුරාවටම දේශනා කරේ. ඒ දේශනා කරේ එකම තැනක ඉඳගෙන නෙවෙයි, විවිධ තැන්වලට වැඩම කරලා විවිධ ශ්‍රාවක පිරිසයන් ආරම්භය විවිධ මාතෘකා ඔස්සේ තමයි මේ ධර්මයේ දේශනා කරේ. එතකොට මේ දේශනා කරපු ධර්මය ජීවමාන සමයේදී බුදුහාමුදුරුවෝ ගේ ජීවමාන සමයේදී මේ වගේ ලේඛනගත වීමක් සිද්ධ වෙලා තිබෙන්නේ නැහැ. එතකොට ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවෝ හැටියට අපි සලකන්නේ ආනන්ද හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම ධර්ම දේශනාවක් අවසානයේදීම ආනන්ද හාමුදුරුවන්ට ඒ කාරණා පිළිබඳව සිහිපත් කර සිටියා කියලා කියනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඒ ධර්ම කාරණා සිහියේ තබාගෙන මතකයේ තබාගෙන හිටපු හාමුදුරුවෝ නමක් නිසා උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවෝ කියලා තමයි බුදුදහමේදී එහෙම නැත්නම් බෞද්ධ සාහිත්‍යයේදී අපි හඳුරගන්නේ. එතකොට පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙනා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වෙනකොට ආනන්ද හාමුදුරුවෝ රහත් අවබෝධ කරගෙන ආනන්ද හාමුදුරුවෝත් එක්ක මහරහතන් වහන්සේලා 500ක් එකතු වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අර අවුරුදු 45ක් පුරාවටම දේශනා කරපු ධර්මය සංගායනා කරනවා. ඒ සංගායනා කරපු ධර්මය තමයි සූත්‍ර විනය හැටියට පවත්වාගෙන ආවේ. ඒ කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආවේ. ඒ ආපු ධර්මය දෙවෙනි සංගායනාව තුන්වෙනි ධර්ම සංගායනාව එකක් සිද්ධ කරනවා. ඒ තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙන මොහොතේදී තමයි අර සූත්‍ර සහ විනය කියන කොටස් දෙක අතර අභිධර්මයේ කියලා තවත් කොටසක් එකතු වුණේ. එතකොට මෙන්න මේ කොටස් තුනට තමයි ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ. පිළිබඳව ඒ කතාන්දර පිළිබඳව මේ කෙටියෙන් අපිට සඳහන් හැකියාවකුත් නැහැ. මම හිතනවා අවබෝධයක් ඉන්න ඇති කියලා. එතකොට ඒ ත්‍රිපිටක ධර්මයි අපි පළදහම ත්‍රිපිටකය හැටියට හඳුනාගන්නේ. එතකොට ඒ ත්‍රිපිටකයේ තියෙන එතකොට අර කියපු ක්‍රිස්තු ධර්මය, ඉස්ලාම් ධර්මයේ ඒ වගේ කොටස් ත්‍රිපිටක කොටස් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ ලෝකයේ පිළිබඳව යම් ධර්මතාවයක් තිබෙනවා නම් අන්නේ ධර්මතාවයේ පිළිබඳව ඒ ධර්මයේ පිළිබඳවයි ත්‍රිපිටකයේ තුල කරුණු කාරණා අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට ඒ දෙකේ තමයි සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා කියන්නේ. ඒ ත්‍රිපිටකයේ තේරුම් ගන්න අපහසු වෙච්ච නිසා තමයි අර කියපු අට කතා, ටීකා, ටිප්පණි, අටුවා, ගැටපද, සන්න, කෝෂ ග්‍රන්ථ, නිගාන කියන කාරණාව අද දිනේදී මම මේ දේශනෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි. මම හිතනවා තේරෙන්න ඇති කියලා ඔබතුමීට. ඔව් බොහොම පිං හාමුදුරුවෝ මම හිතනවා එතුමියට එහෙමයි මම හිතනවා ඒ පිළිතුර ප්‍රමාණවත් වෙලා මීට කලින් අහපු ප්‍රශ්න දෙකක් තමයි ප්‍රසන්ටේෂන් එක උන්වහන්සේගේ ලබා දෙනවත් කාරණේ උන්වහන්සේ
කරලා තියෙනවා අපි ඉදිරියේදී WhatsApp group එකකට අපි යොමු කරන්නම්. ඒ ප්‍රශ්න තිබෙනවද අපිට සංකතන දේශන මාලාව හමාර කරන්න පුළුවන්? ඒ ආචාර්ය ආනන්දිස් මහත්මයාට මොන හරි ප්‍රශ්න තියෙනවද මේ සම්බන්ධව? ડોක්ටර් මේ මට ඇත්තටම ඉතාම සන්තෝෂ වෙනවා අපේ ડોක්ටර් ප්‍රියන්වදා මහත්මිය මතක් කළා වගේ අප විසින් බොහෝ විට ලංකාවේ පුස්තකාලයාධිපතිවරු විසින් අත් හරමින් යන විෂයක් ශ්‍රේෂ්ඨයක් තමයි අපේ උපාලි හාමුදුරුවෝ සාකච්ඡා කළේ. අර මිට පෙර අහපු ප්‍රශ්නයටත් මම කැමතියි බොහොම සරලව ඒකට ප්‍රවේශයක් ගන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සියලු කරුණු අපි සංක්ෂිප්ත කරගත්තොත් 84000ක් ධර්මස්කන්ධය. එයින් 82000ක් බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල කියපු කාරණා, 2000ක් ශ්‍රාවකයෝ විසින් කියපු කාරණා, මේ දෙක එකතු කරගත්තායින් පස්සේ තමයි 84000ක් ධර්මස්කන්ධය. එය තමයි පෙළ අටුවා ටීකා ටිප්පණි ගැටපද සන්න ව්‍යාඛ්‍යාන විදිහට දියුණු වුණේ. ඒවා තමයි නැවත භාණකවරුන් අතර ගිහිල්ලා ඔය අපි කතා බහ කරන බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ වකවානු දක්වා මුඛ පරම්පරාවෙන් ඇවිල්ලා ලේඛනාරූඪ වෙලා ඒ නියමිත ධර්මයේ හොයාගෙන ආව බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට බුද්ධදත්ත හාමුදුරුවන්ට ඒ වගේම ධම්මපාල හාමුදුරුවෝ විසින් ශ්‍රී ලංකාවේ නිර්මල බුදුදහම තමයි ඒගොල්ලෝ නැවත පාලි භාෂාවට පරිවර්තනය කරන්නට යෙදුනේ. ඒක තමයි මම හිතන්නේ අපි ඇත්තටම ස්වාමීන් වහන්සේට නැවත අවස්ථාවක් අපිට ලබා දෙන්නට පුළුවන්. ඉතා වටිනවා මේ විෂයක් ක්ෂේත්‍ර නැවත සාකච්ඡා කරමින් අප ඇඟිලි ගණනට ගණන් කරන අනුරාධපුර යුගයේ තිබුණායයි කියන ගතෝ සියබස් ලකර, දම්පියාටුවා ගැටපදය, ඒ වගේම සිකවලඳ හා සිකවලඳ විනිස, හෙරණසික සහ හෙරණසික විනිස කියන මේ පොත් හතර අමතරව ඉතා විශාල පොත් ප්‍රමාණයක් තිබුණ යුගයක් පිළිබඳවයි අපි ස්වාමීන් වහන්සේ කිසියම් ආකාරයකින් ඔබ තුළ චිත්‍රයක් මවන්නට උත්සාහ කළේ. ඉතා අපහසු මාතෘකාවක්. මම හිතන්නේ පැය 100ක වගේ දේශනයකින් කතා කළ යුතු කරුණු තමයි ස්වාමීන් වහන්සේ සංක්ෂිප්ත කළේ. ස්වාමීන් වහන්සේ සතු රාජකීය පඬිත ගුණාංගය හාමුදුරුවෝ වඩා වැදගත් වෙන්නේ මේ ත්‍රිපිටකයේ කටපාඩම් කරගෙන මුඛ පරම්පරාවෙන් ආපු හාමුදුරුවෝ අතරත් උපාලි කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒ පරම්පරාවට නෑදෑකම් කියන උපාලි හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අපේ අනාගතයේ ශ්‍රී ලංකාවේ පුස්තකාලයාධිපතිත්වයේ බැබලෙන ස්වාමින් වහන්සේ කෙනෙක් බවට පත්වන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. බෙහෙවින්ම ස්තුතියි ආචාර්යතුමනි. අත් වශයෙන්ම දහසකුත් විද්වත් ස්වාමින් වහන්සේලා බිහි කරන මධ්‍යස්ථානයේ තමයි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය. උන්වහන්සේ දැන් වැඩ වෙසෙන්නේ එම විශ්වවිද්‍යාල පරිසරය තමන්ගේ ශාස්ත්‍ර භූමිය කරගෙන. ඉතින් මම හිතනවා උන්වහන්සේ කාර්යය මනමින් කරයි කියලා. උන්වහන්සේගේ අභිප්‍රායන් අපිට ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරමු. එසේනම් මම හිතන විදිහට කාල වේලාවත් අපි අනුමාන කරපු කාලයට වඩා යම් ප්‍රමාණයක් ගියපු නිසාත් ආරම්භයේදී අපට සුළු කාර්මික තාක්ෂණික දෝෂ හටගත්තු නිසා විනාඩි 7ක විතර ප්‍රමාණයක් සිදු වුණා. ඒකට සමාව භජනය කරනවා අපි සංකතන මැදිරිය විදිහට. අද දවස ඉතිහාසගත වෙන සංකතන දේශනයක් අප ශ්‍රවණය කරා. ශ්‍රී ලාංකීය සමාජයේ ඉතාම වැදගත් විමර්ශන මූලාශ්‍ර පිළිබඳව වැළලී යන ඉතිහාසය නැවත ආවර්ජනය කරමින් මේ ඓතිහාසික රජරට පුරවරේ රුවන්වැලි සෑය පේනමානේ ඉඳගෙනම මේ දේශනය කිරීමට අප දෙදෙනාට ශක්තිය ධෛර්යය ලැබීම සම්බන්ධයෙන් අපි දෙවියන් ස්තුතිවන්ත වෙනවා. මෙම භික්ෂු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පරිසරයේ ඒ සඳහා සහාය ලබා දුන්න සියලුම ස්වාමීන් වහන්සේලාට එසේනම් නැවත මෙවන් වූ සංකතනයකින් හමුවනතුරු ඔබ සැමට චිරජීවනයේ සහ වාසනාව පිරි නව වසරක් ඒ වගේම වාසනාව පිරි රාත්‍රියක් අපි ප්‍රාර්ථනා කරනවා. සැමම බොහොම ස්තුතියි. එසේනම් බොහොමත් ස්තුතියි සියලු දෙනාටම මේ සම්බන්ධයෙන් දායක වූ